ආයුබෝවන් තෙරුවන් සරණයි බෞද්ධ ධර්මාචාර්ය විභාගයට නියමිත බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවැනි කොටස සාකච්ඡා කරන්නට අපේ සූදානම. පළවෙනි කොටස අපි මේ වෙද්දී සාකච්ඡා කරලා තිබෙනවා. දහම් පාසල් අවසාන විභාගයේදී බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය තරමක අපහසුතාවයකින් යුක්ත පාස් වෙන්න අමාරු පාඩම් වලින් යුක්ත විෂය කරුණු වලින් යුක්ත කොටසක් හැටියට බොහෝ දෙනාගේ අදහස් තිබෙනවා. ඒ නිසා ඒක පහසුවක් කර ගැනීම සඳහා අපි මේ පාඩම් පෙළ ඔබට නිර්මාණය කරන්නේ. ಭಾರತೀಯ බෞද්ධ නිකායන්ගේ ප්‍රභවය කියන මාතෘකාව යටතේ සාකච්ඡා කරපු පළවෙනි පාඩමත් පළවෙනි කොටසත් ඔබ නරඹලා තිබුණොත් මේ පාඩම තේරුම් ගන්නට තවත් පහසුවක් වේවි. එකකට එකක් සම්බන්ධ කරමින් ඔබ මේ පාඩම් හොඳින් අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් තේරුම් ගැනීමට සමහර වෙලාවට ඔබට අපහසු වෙන්නට පුළුවන්කම තියෙනවා. එක එක පාඩමට මේ පාඩම් සියල්ලක්ම සම්බන්ධ වෙන නිසා. ධර්මාශෝක සංකල්පය. පළවෙනි පාඩමේ එක අනුමාතෘකාවක් ධර්මාශෝක සංකල්පය. සංඝ සමාජයේ ධර්මාශෝක සමය වන විට පැවතියේ මේ තත්ත්වේනි. අපි මුලින් කතා කරපු කොටසේ තමයි මේ தත්ත්වය ගැන කියන්නේ. ඒ සමගම ස්ථවිරවාදයේ නිකාය ස්ථවිරවාද නිකාය තුල තවත් ભેදයක් වර්ධනය වෙමින් පැවතුණි. ධර්මාශෝක රජතුමාගේ කාලය වෙනකොට නිකායන් කිහිපයකට බෙදිලා ඊට පස්සේ ස්ථවිරවාද නිකාය තුල තවත් ભેදයක් වර්ධනය වෙමින් තිබිලා තියෙනවා ධර්මාශෝක රජතුමාගේ කාලය වෙනකොට. මෙහි ස්වරූපය ගැන ධර්මාශෝක රජුටද දැන ගැනීමට ලැබී තිබිනි. ධර්මාශෝක රජතුමාටත් මේ නිකාය ભેදය ගැන මේ වර්ධනයේ වෙමින් තිබුණු නිකාය ભેදය ගැන දැනගන්න ලැබුණා. අශෝක රජුගේ අවසාන කාල පරිච්ඡේදයට අයත් දිනවකවානු රහිත එක් සෙල්ලිපියක් බෞද්ධ භික්ෂු භික්ෂුණී සංඝයාගේ සාමග්‍රිය පිළිබඳව සඳහන් කරයි. අශෝක රජතුමා රචනා කරපු දිනවකවානු රහිත එක් සෙල්ලිපියක් බෞද්ධ භික්ෂු භික්ෂුණී සංඝයාගේ සාමග්‍රිය පිළිබඳව සඳහන් වෙන සෙල්ලිපියක් තියෙනවා. එහි භික්ෂු සංඝයා බොහෝ කලක් සමගිව සිටීම සිය අභිප්‍රාය බව පවසා ඇත. අවසාන කාලේ තමයි අශෝක රජතුමා මේක ලියලා තියෙන්නේ. ඒ වගේම සංඝයා සමගිව සිටින එක තමන්ගේ අභිප්‍රාය අදහස බවත් ධර්මාශෝක රජතුමා ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ සෙල්ලිපියේදී. සංඝයා ભેද කිරීමට උත්සාහ කරන ඕනෑම භික්ෂුවක හෝ භික්ෂුණියක හෝ සුදුවත් හඳවා සසුනෙන් නෙරපිය යුතු බවද අවධාරණය කරයි. මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේලාගේ සමගිය නැති කිරීම සඳහා කටයුතු කරනවා නම් ඒ භික්ෂුව හෝ භික්ෂුණිය සසුනෙන් නෙරපා හැරීමට පවා හැකි බව ධර්මාශෝක රජතුමා මේ සෙල්ලිපියේ සඳහන් කරලා තියෙනවා. මෙහි වගකීම ගිහි රාජ්‍ය නිලධාරීන්ට පවරා ඇත. ගිහි රාජ්‍ය නිලධාරීන්ට තමයි මේ වගකීම භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා යම්කිසි සමගිය බිඳෙන විදිහේ කටයුත්තක් කළොත් ඒ සිවුරු ගලවලා එහෙම නැත්නම් සසුනෙන් නෙරපලා දැමීමේ කටයුතු බාර දීලා තිබුණේ ගිහි රාජ්‍ය නිලධාරීන්ට. එහෙත් සංඝයා අතර විවිධ නිකාය ભેද ඇති කිරීමට ප්‍රයත්න දරන්නන් සිවුරු හරවා ගැනීමේ බලයක් ඔවුන්ට නොවූ බවද පැහැදිලිය. රාජ්‍ය නිලධාරීන්ට ඒ විදිහට පවරලා තිබුණට ඒ අයට අයිතියක් තිබුණේ නැහැ. භික්ෂුන් වහන්සේලාට සිවුරු හරවලා නිරපා හැරීමේ අයිතියක් බලතලයක් තිබුණේ නැහැ. ඓතිහාසික වාර්තානුව අශෝක රජ දවස වන විට සංඝයා නිකාය පහකට බෙදී තිබීම ගැන අධිරජ කුමක් කිරීමට අපේක්ෂා කළේ දැයි පැහැදිලි නැත. ධර්මාශෝක රජතුමාගේ කාලය වෙනකොට නිකාය පහකට බෙදිලා තිබුණට ඒ නිකාය පහකට බෙදිලා වර්ගීකරණය වෙලා තියෙන එකට මොනවද කරන්න ඕන කියන එක පිළිබඳව අශෝක රජතුමාට අදහසක් තිබිලා නැහැ. සෙසු ආගම් කෙරෙහි පවා සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ධර්මාශෝක රජ සමහර විට බුදු සමය තුල වූ නිකාය ભેදයේ විශේෂිත සහන සීලයක් දැක්වුවා වන්නටද පිළිවෙන. අශෝක රජතුමාගේ දකින්න තිබුණු විශේෂ ලක්ෂණයක් තමයි
ආගමික සහනශීලීතාවය කියන එක. ආගමික කණ්ඩායම් අතර සහයෝගයෙන් සහනශීලීව කටයුතු කළ යුතුයි කියන අදහසක් තිබුණා. ඉතින් ඒ තරම් සහනශීලී අදහසක් දක්වපු අශෝක රජතුමා භික්ෂූන් වහන්සේලා බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතරත් ධර්මානුකූල කරුණු පදනම් කරගෙන ගොඩනැගලා තිබුණු නිකාය ભેද, නිකාය මත විවිධ අදහස් උදහස් වලට යම්කිසි සහනශීලී භාවයක් ලබා දෙන්නට ඇති කියලා හිතන්නට පුළුවන්. ඒ වගේම බෞද්ධ නිකායන් සියල්ලක්ම යම්කිසි දාර්ශනික යම්කිසි ධාර්මික ධර්මය හා සම්බන්ධ කරගත්ත දාර්ශනික පදනමක් මත තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා අශෝක රජතුමාට ඒ විදිහට බෙදලා තිබුණු නිකායන් පිළිබඳව යම්කිසි ආකාරයක තීරණයක් ගන්නට නොහැකි වෙන්නට පුළුවන් වෙන්නට ඇති. නොහැකි වෙන්නට ඇති. එහෙත් අලුතින් ભેද ඇතිවන්නට නොදී රැක ගැනීමෙන් පවත්නා නිකායවල වටිනාකම ආරක්ෂා කර වර්ධනය කර ගන්නට ඔහු කල්පනා කළාද විය හැකිය. අලුතින් ભેද බින්නතා ඇති වෙන්නේ නැතිව සමහර විට පැවතුණු නිකායවල වටිනාකම පැවතුණු නිකාය දර්ශනවාද අනුව මතවාද අනුව ධර්මික කරුණු ධර්මයේ කරුණු අනුව ඒ ගොඩනැගිලා තිබුණු තත්වයන් ආරක්ෂා කර ගන්නට ධර්මාශෝක රජතුමා කටයුතු කළා තියෙනවා. සංඝයා ભેද බින්න නොවි සමගිව සිටීමේ වටිනාකම පිළිබඳව විවිධ සටහන් බෞද්ධ පොතපතෙහි දැක්වෙන නිසා එසේ බලහත්කාරයෙන් හෝ ભેද වැළකීම පහත් ක්‍රියාවක්සේ අශෝක රජතුමා කල්පනා කරන්නට ඇත. සංඝයාගේ සාමග්‍රිය සමගිය ඇති කිරීම සඳහා අශෝක රජතුමා විසින් අවවාද අනුශාසනා ලබා දිය යුතු වෙන්නේ නැහැ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ අපි නිකාය ભેදය ගැන කතා කරන්නට කලින් අපි කතා කරලා තියෙනවා නිකාය ભેදයට තුඩු දුන්නු බොහෝ කරුණු. ඒ අනුව අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පවා බුද්ධ කාලයේදී සමහර ධර්ම විනය මතවාද ඇති වුණාම ඒ ඇතිවෙච්ච දේ මගහරවන්නට උත්සාහ ගත්තා. ඒත් භික්ෂුන් වහන්සේලා ඒකට පවා අවනත නොවිච්ච අවස්ථාවන් තියෙනවා. එහෙමනම් අශෝක රජතුමා මේ නිකාය ભેදයන් නැති කරලා එක නිකායක් බවට පත් කරන්නට එහෙම ගත්තනම් වෑයමක් අරගත්තනම් ඒක අසාර්ථක වෙන්නට තිබුණා. ඒ නිසා අශෝක රජතුමා ඒ නිකායන් වල තිබුණු දාර්ශනික ස්වභාවය තේරුම් අරගෙන ඒවා රැක ගන්නට හැබැයි නැවතත් සංඝයා අතර ભેද බින්න අසමගිකම් ඇති නොවීම සඳහා කටයුතු කරන්නට වග බලාගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ සෙල්ලිපි වලින් සංඝයා අතර අසමගිකම සහ නිකාය ભેදය කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. අසමගිකම සහ නිකාය ભેදය අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ නිකාය ભેදයන් තුල ඉගැන්වුනේ අසමගිකමක් පිළිබඳව නෙවෙයි. බෙදී පැවති නිකායන් අතරින් අශෝක රජතුමා වඩාත්ම අභිරුචියක් දක්වා ඇත්තේ ස්ථවිරවාදී නිකායට බව එම නිකායේ වාර්තාවල දැක්වේ. ස්ථවිරවාදී නිකායට එහෙම නැත්නම් ථෙරවාදයට තමයි අශෝක රජතුමා වැඩිපුරම කැමැත්තක් දක්වලා තියෙන්නේ. අශෝක රජතුමා උතුම් වූ බුදුදහම වැළඳගන්නේත් ථෙරවාදී භික්ෂුන් වහන්සේලා අතර හිටපු නිග්‍රෝධ කියන සාමණේරයන් වහන්සේ මොග්ගලී පුත්තතිස්ස හාමුදුරුවන්ගේ ගෝල භික්ෂුන් වහන්සේ නමක් තමයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. එනම් උන්වහන්සේගේ ධර්මයේ අහලා උන්වහන්සේගේ හික්මීම දැකලා තමයි උතුම් වූ බුදුදහම වැළඳගත්තේ. බුදුදහම අවබෝධ කරගන්නේ මුලින්ම බුදුදහමට නැඹුරු වෙන්නේ. ඒ නිසා අශෝක රජතුමා ස්ථවිරවාදී නිකායට තමයි වැඩිපුර නැඹුරුතාවයක් දක්වලා තියෙන්නේ. ඒ නිකායේ කටයුතු සඳහා රජතුමා මැදිහත්ව ක්‍රියා කළ ආකාරයේද ඒ තුල සිටි ධර්ම විරෝධී අදහස් දැරූ අය සුදුවත් හඳවා නිරපු අයුරුද ස්ථවිරවාදී නිකායක වාර්තාවල සඳහන් වෙයි. මේ කටයුතු සියල්ල මස්තක ප්‍රාප්ත වූයේ තුන්වෙනි ධර්ම සංගායනාවෙනි. එහෙනම් ධර්මාශෝක රජතුමා විවිධ විදිහට ශාසනීය අපිරිසිදු වෙලා තියෙනකොට ඒවා පිරිසිදු කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. හැබැයි දාර්ශනිකව ඇතිවෙච්ච මතවාදත් එක්ක ගොඩ නැගුණු නිකායන් පිළිබඳව නිකායන් නැති කරලා එක නිකායක් බවට පත් කරන්න එහෙම වෑයමක් අරගෙන නැහැ. ස්ථවිරවාදී නිකාය වාර්තාවල සඳහන් වෙනවා දහස් ගණනක් තුන්වෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී පිරිස සුදුවත්
හඳවලා ශාසනයෙන් නිරපාදමපු බව. තුන්වෙනි ධර්ම සංගායනාවේදී තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් ධර්මාශෝක රජතුමා නිකාය ભેදය හා සම්බන්ධව එහෙම නැත්නම් ශාසනික සෝදනය සිද්ධ කරපු ආකාරය සහ නිකාය ભેදය සම්බන්ධව අශෝක රජතුමාගේ ප්‍රතිචාරය තමයි ඒ තුලින් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඊළඟට අපි බලමු සර්වාස්තිවාදය පිළිබඳව, සර්වාස්තිවාදී නිකාය පිළිබඳව, සර්වාස්තිවාදී නිකායක ඉගැන්වීම් ගැන. ප්‍රධාන බෞද්ධ නිකායක් වන සර්වාස්තිවාද නිකායද අශෝක රජු සමග කුළුපගව සිටි බව වාර්තා වේ. සර්වාස්තිවාදී ඉගැන්වීම් නිකායත් අශෝක රජතුමාත් එක්ක කුළුපග සම්බන්ධතා පවත්වපු බවට සමහර වාර්තා, සමහර තොරතුරු තියෙනවා. අශෝක රජුට ඔහුගේ මහා වන්දනා ගමනේදී මාර්ගෝපදේශකත්වයේ දුන් උපගුප්ත හිමියන් සර්වාස්තිවාදී නිකායේ නාහිමියෝයි. අශෝක රජතුමා වාර්තාවල සඳහන් වෙන විදිහට වන්දනා ගමන්වල වැඩම කිරීම, අවුරුදු 5කට වතාවක් එක එක ප්‍රදේශවල ගමන් කිරීම, ගිහිල්ලා එක එක විදිහේ සෙල්ලිපි රචනා කිරීමේ ස්ථාන වැඳ පුතා ගැනීම රජතුමා සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ගමන් කරපු අවස්ථාවේදී මාර්ගෝපදේශකත්වයේ ලබා දීලා තියෙන උපගුප්ත කියන හාමුදුරුවෝ. ඒ උපගුප්ත කියන හාමුදුරුවෝ තමයි සර්වාස්තිවාදී නිකායේ නායක හාමුදුරුවෝ, ප්‍රධානම හාමුදුරුවෝ වෙලා තියෙන්නේ. අනෙක් නිකායවල වාර්තාවල මෙබඳු කුළුපග බවක් පිළිබඳ හිමිකම් කීමක් නැති අතර තාරානාථ හිමිවැනි පසුකාලීන මහායාන ඉතිහාසඥයෝ අශෝක රජුගේ පංච වාර්ෂික මහා පුණ්‍යෝත්සවය ගැන සඳහන් කරති. අනිත් නිකායවල මේ වගේ උපගුප්ත හාමුදුරුවොත් එක්ක කුළුපග සම්බන්ධතාවයක් පැවැත්වුවා කියන තොරතුරු අනිත් නිකාය ග්‍රන්ථවල නැහැ. ඉතින් එහෙම වුණත් තාරානාථ වගේ හාමුදුරුවරු පස්සේ කාලේ මහායාන ඉතිහාසඥයෝ අශෝක රජුගේ පංච වාර්ෂික මහා පුණ්‍යෝත්සවය ගැන සඳහන් කරලා තියෙනවා. අශෝක රජතුමාගේ පුණ්‍යෝත්සව ගැන වාර්ෂිකව, පංච වාර්ෂිකව 5 වර්ෂයකට වතාවක් තමයි ගමන් කරන්නේ. ඔවුහු ධර්ම සංගායනාව, නිකාය ભેදය, ශාසන සෝධනය වැනි කිසිවක් ගැන සඳහන් නොකරති. ඒ අය ධර්ම සංගායනාව සහ නිකාය ભેදය, ශාසන සෝධනය මේ කියන කරුණු එකක් ගැනවත් සඳහන් කරන්නේ නැහැ. එසේ සර්වාස්තිවාදීන්ගේ හා මහායානිකයන්ගේ වාර්තාවල පවතින විශාල ඌනතාවක් නම් ඔවුන් ධර්මාශෝක හා කාලාශෝක දෙදෙනා පටලවා ගැනීමයි. ධර්මාශෝක රජතුමා සහ කාලාශෝක රජතුමා පිළිබඳව මේ තියෙන සඳහන් වලින් පැහැදිලි වෙන එක කරුණක් තියෙනවා. ඒ තමයි ධර්මාශෝක සහ කාලාශෝක කියන දෙන්න මේ වාර්තා දක්වන පිරිස, විශේෂයෙන්ම පස්සේ කාලයේ තොරතුරු ඉදිරිපත් කරපු මහායාන ඉතිහාසඥයෝ, තාරානාථ වගේ ඉතිහාසඥයෝ පංචවාර්ෂික මහා පුණ්‍යෝත්සවය ගැන සඳහන් කරන්නටත්, ඒ වගේම ධර්ම සංගායනාව, නිකාය ભેදය සහ ශාසන සෝධනය පිළිබඳව සඳහන් නොකරන්නට හේතුව සර්වාස්තිවාදීන්ගේ හා මහායානිකයන්ගේ වාර්තාවල පවතින විශාල ඌනතාවයක් ඇති වෙලා තියෙන්නේ. ඒ අය ධර්මාශෝක රජතුමාව සහ කාලාශෝක රජතුමාව පටලවාගෙන තියෙන නිසා. සර්වාස්තිවාදී සම්ප්‍රදායයේ ප්‍රභවය පිළිබඳ ඇති තොරතුරු අනුව ධර්මාශෝක රජතුමාගේ කාලයේදී ස්ථවිරවාදී නිකාය තුළ කිසියම් මතවාදී අරගලයක් මෝරමින් පැවති බව සිතිය හැකිය. සර්වාස්තිවාදී සම්ප්‍රදායයේ ප්‍රභවය පිළිබඳව ඇති තොරතුරු වලට අනුව බලද්දී ධර්මාශෝක රජතුමාගේ කාලයේදී ස්ථවිරවාදී නිකාය තුළ කිසියම් මතවාදී අරගලයක් මෝරමින් පැවති බව සිතිය හැකිය. සර්වාස්තිවාදී නිකායේ ආරම්භය ගැන කතා කරනකොට අපිට දැනගන්න ලැබෙනවා ධර්මාශෝක රජතුමාගේ කාලේ යම්කිසි ස්ථවිරවාදීන්ගේ නිකායේ, තෙරවාදී නිකායේ යම්කිසි නිකායික ගැටලුවක් මතුවෙමින් තිබිලා තියෙනවා. එහෙනම් පස්සේ කාලයේ සිද්ධ වෙච්ච සර්වාස්තිවාදී නිකායේ ආරම්භයට ධර්මාශෝක රජතුමාගේ කාලයේදී ස්ථවිරවාදී භික්ෂුන් වහන්සේලා අතර පැවතුණු තත්වයේ හේතුවක් වෙන්නට ඇති, අරගලය හේතුවක් වෙන්නට පුළුවන්කම තියෙනවා. සර්වාස්තිවාදය ප්‍රභවය ලැබීමෙන් මේ මතවාදී අරගලය එළි දැක්විනි. සර්වාස්තිවාදී
නිකාය ප්‍රභවය වීමත් එක්ක මේ මතවාදී අරගලය එලි දැක්වෙනවා. එහෙනම් සර්වාස්තිවාදී නිකායික සම්භවය සිද්ධ වීම සඳහා අශෝක රජතුමාගේ කාලයේ ඉඳලම ස්ථවිරවාදීන් භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි ගැටලුවක් යම්කිසි අරගලයක් සිද්ධ වෙමින් පැවතුනා කියලා අපි කතා කළා. ඒකේ එලි බැහිම තමයි අවසානයේදී සර්වාස්තිවාදී නිකාය කියන නිකාය ථෙරවාදී නිකායෙන් බෙදිලා යෑම. අශෝක රජු සිය පක්ෂපාතීත්වයේ දක්වා ඇත්තේ ස්ථවිරවාදීන් වෙතය. ස්ථවිරවාදීන්ට තමයි ඒ වුණත් අශෝක රජතුමා තමන්ගේ පක්ෂපාතීත්වය එහෙම නැත්නම් තමන් මූලිකත්වයේ දීලා තියෙන. සර්වාස්තිවාදී හුද අශෝක රජු තමන්ට පක්ෂපාතී වූ බව පවසති. සර්වාස්තිවාදීන් ඒ වුණත් දක්වනවා තමන්ට අශෝක රජතුමා පක්ෂපාතී වුණා කියලා. තමන්ට පක්ෂපාතී වුණා කියලා සර්වාස්තිවාදීනුත් දක්වලා තියෙනවා. ඔවුන් එසේ පවසන්නට ඇත්තේ තෙරවරුන් සමග එකට සිටි කාල සීමාව සිහියට නගමින් විය යුතුය. ඔවුන් එසේ පවසන්නට ඇත්තේ තෙරවරුන් සමග එකට සිටි කාල සීමාව සිහියට නගමින් විය යුතුය. ථෙරවාදීන් අතරම හිටපු පිරිසක් තමයි පස්සේ කාලේ සර්වාස්තිවාදීන් බවට පත් වෙන්නේ. එහෙමනම් සර්වාස්තිවාදීන් සඳහන් කරන අශෝක රජතුමා තමන්ගේ නිකායට ලොකු අනුග්‍රහයක් දැක්වුවා කියලා. සර්වාස්තිවාදීන් විදිහට බෙදලා ගියාට පස්සේ අශෝක රජතුමා ඒ අයට උදව් කිරීමක් පක්ෂපාතීත්වයක් දක්වපු බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ අය ප්‍රකාශ කළා තියෙනවා අශෝක රජතුමා තමන්ට උදව් උපකාර කරපු බව, අනුග්‍රහය දක්වපු බව. එහෙම කියන්නට හේතුව තමයි එයාලා කල්පනා කරන්නට ඇති එයාලට උදව් උපකාර කළේ තමන් සර්වාස්තිවාදී නිකායිකව බවට පත් වෙලා ඉන්න කාලේ කියලා. එහෙම නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. අශෝක රජතුමා ස්ථවිරවාදීන්ට තමයි මූලිකත්වයේ දීලා කටයුතු කරලා තියෙන්නේ. ස්ථවිරවාදයෙන් සර්වාස්තිවාදයේ බෙදී යාමේ දිනය ලෙස අශෝක රජුගේ 18 වැනි රාජ්‍ය වර්ෂයේ ස්ථවිරවාදීහු සඳහන් කරති. ස්ථවිරවාදීන් සඳහන් කරනවා සර්වාස්තිවාදී නිකාය කවදද බෙදිලා ගියේ කියලා. සඳහන් වෙන්නේ ස්ථවිරවාදයෙන් සර්වාස්තිවාදයේ බෙදී යාමේ දිනය ලෙස අශෝක රජුගේ 18 වෙනි රාජ්‍ය වර්ෂයේ ස්ථවිරවාදීහු සඳහන් කරති. අශෝක රජතුමා රාජ්‍යත්වයට පත් වෙලා අවුරුදු 18ක් ගියාට පස්සේ තමයි 18 වෙනි අවුරුද්දේ තමයි සර්වාස්තිවාදයේ බෙදිලා ගිහිල්ලා තින්නේ ථේරවාදී නිකාය. එහෙනම් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක්. අශෝක රජතුමාගේ කාලේ බෙදී කියපු ප්‍රධානම නිකායක් විදිහට සර්වාස්තිවාදී නිකාය බෙදී ගියේ කුමන නිකායකින්ද? කීවැනි රාජ්‍ය වර්ෂයේදීද? එවැගේම අශෝක රජතුමා විසින් ප්‍රධාන වශයෙන් අනුග්‍රහය දක්වන්නට යෙදුණු සාම්ප්‍රදායික ඉගැන්වීම කුමක්ද? මේ විදිහේ විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අශෝක රජතුමා විවිධ නිකායික ඉගැන්වීම් වලට යම් බලපෑමක් නොකළ අතර ස්ථවිරවාදයට මූලිකත්වයේ ගෙන කටයුතු කළ බව ඉතිහාසයේ තොරතුරු වාර්තා වෙන අතර අශෝක රජතුමා ඒ විදිහට කටයුතු කරද්දී ස්ථවිරවාදීන්ට දක්වපු අනුග්‍රහයන් පිළිබඳව දක්වන්න අනිත් නිකායික ඉගැන්වීම් පිළිබඳව අශෝක රජතුමා දක්වන්නට යෙදුණු ආකල්පය දක්වන්න කියලා ඇහුවොත් අපිට පිළිතුරු සපයන්නට වෙනවා. කෙසේ වුවද ථෙරවාදී ධර්ම වාර්තාවල අශෝක රජුගේ ශාසන සුද්ධියෙන් නිකාය භේදයක් ඇති වූ බව වාර්තා කර ඇත. කොහොම වුණත් ථේරවාදී වාර්තාවල සඳහන් වෙනවා අශෝක රජතුමාගේ ශාසන සුද්ධියෙන් ශාසනය පිරිසිදු කිරීමේ නිසා තමයි නිකාය භේදයක් ඇති වුණේ කියලා සමහර වාර්තාවල සඳහන් වෙනවා. වාර්තාවල දක්වා ඇත්තේ අබෞද්ධ මතදැරූ තීර්ථකයන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් තේරීය සංඝයාට එක් වී සිටි නිසා ඒ අය සුදුවත් හඳවා සසුනින් බැහැර කළ බවයි. වාර්තාවල සඳහන් වෙනවා බොහෝ වාර්තාවල අබෞද්ධ මත දරපු අය තීර්ථකයෝ ලාභ සත්කාර අපේක්ෂාවෙන් තේරීය සංඝයාට එක් වෙලා හිටියා. ඒ නිසා ඒ අයට තමයි සුදුවත් හඳවලා ශාසනයෙන් බැහැර කළේ කියලා සඳහන් වෙනවා. ඔවුන් නිරපා ඇත්තේ අවිනයවාදී හැසිරීම නිසා නොව ධර්මයේ පිළිබඳ ප්‍රශ්න මිත්‍යා දෘෂ්ටි දැරීම නිසාය.
ඔවුන් ශාසනයෙන් නිරපලා තියෙන අවිනයවාදී හැසිරීම නිසා නෙවෙයි. විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳ ප්‍රශ්න මිත්‍යා දෘෂ්ටි දැරීම. ධර්මයේ පිළිබඳ ප්‍රශ්න සහ මිත්‍යා දෘෂ්ටික අදහස් දරුවා මේ හිටපු තීර්ථක පිරිස. ඒ නිසා තමයි දහස් ගණනක් සුදුවත් හඳවලා ශාසනයෙන් බැහැර කරන්නට හේතුව වුණේ. මිසදිටු ගත්තන් ගිහි බවට හැරවීමට අශෝක රජුගේ කාර්ය වූ නිසා එය නිකාය ભેදයක් ලෙස වාර්තා කරන්නට තේරවාදීන්ට අවශ්‍ය නොවිය. මිත්‍යා දෘෂ්ටික අදහස් දරපු අයට ගිහි බවට හැරවීමට අයව ගිහි බවට හැරවීම නිසා අශෝක රජතුමාගේ කාර්ය වුණේ මිත්‍යා දෘෂ්ටික මත දරපු අය ශාසනයෙන් ඉවත් කරලා ශාසනය පිරිසිදු කිරීම නිසා. ඒ නිකාය ભેදයක් විදිහට වාර්තා කරන්න තේරවාදී භික්ෂුන් වහන්සේලාට අවශ්‍යතාවයක් නැහැ. තාරානාථ තෙරණුවන්ගේ වාර්තා අනුව පැහැදිලි වන්නේ පළවා හරිනු ලැබූ අය කාශ්මීරය හා ගන්ධාරය වැනි ඈත ප්‍රදේශවලට වී පැවිද්දන් වශයෙන්ම විසූ බවයි. තාරානාථ තෙරුන් වහන්සේගේ වාර්තාවල සඳහන් කරනවා මේ විදිහට පළවා හැරපු දහස් ගණනක් පිරිස කාශ්මීරය හා ගන්ධාරය කියන ප්‍රදේශවලට වෙලා ඒ වේසයෙන්ම පැවිද්දන් විදිහටම ඉඳලා තියෙනවා. කාශ්මීරයත් ගන්ධාරයත් සර්වාස්තිවාදීන්ගේ බලකොටු ලෙස පැවතිනි. සාමාන්‍ය ගත්තොත් අපි මේ කතා කරන නිකාය සර්වාස්තිවාදී නිකාය තුල බලකොටු ප්‍රධාන බලකොටු තියෙන්නේ මේ කාශ්මීරය සහ ගාන්ධාර කියන ප්‍රදේශවල. එහෙනම් කාශ්මීරය සහ ගාන්ධාර කියන දේශවල සර්වාස්තිවාදී නිකාය ආරම්භ වෙලා තියෙන බව අපිට හිතන්න පුළුවන්. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ අශෝක රජතුමාගේ කාලේ ශාසනයෙන් බැහැර කරපු භික්ෂූන් විදිහට පෙනී හිටපු පිරිස් පස්සේ කාලේදී සර්වාස්තිවාදී නිකාය ආරම්භ කර ගැනීම සඳහා මූලිකත්වයේගෙන කටයුතු කරන්නට ඇති කියන අදහස අපිට අරගන්න පුළුවන්. පසු කලක වාත්සීපුත්‍ර හිමියන්ගේ අනුගාමිකයෝ සූත්‍ර ධර්ම හදාරමින් ඒවා වඩාත් සංවර්ධනය කළහ. පස්සේ කාලේදී වාත්සීපුත්‍ර හාමුදුරුවෝ තමයි සර්වාස්තිවාදී ප්‍රධානියා විදිහට සලකන්නේ. වාත්සීපුත්‍ර හිමියන්ගේ අනුගාමිකයෝ සූත්‍ර ධර්ම හදාරමින් ඒවා වඩාත් සංවර්ධනය කළහ. වාත්සීපුත්‍ර හිමියන් ඉගැන්වූ නව විනය අභිධර්මයෙන් තෘප්තියටපත් නොවූ අය සිය මතාන්තර ඇතුළත් කොට නව ග්‍රන්ථ සකසා ඒවා ඊට ඈඳූහ. වාත්සීපුත්‍ර හාමුදුරුවෝ පස්සේ කාලයේදී වාත්සීපුත්‍ර හිමියන්ගේ අනුගාමිකයෝ සූත්‍ර ධර්ම හදාරමින් ඒවා වඩාත් සංවර්ධනය කරලා වාත්සීපුත්‍ර හිමියන් ඉගැන්වූ නව විනය අභිධර්මයෙන් තෘප්තියටපත් නොවිලා පත් වෙන්නේ නැතිව සිය මතාන්තර ඇතුළත් කරලා නව ග්‍රන්ථ සකස් කරලා අලුත් ග්‍රන්ථ රචනා කළා. වාත්සීපුත්‍ර හාමුදුරුවෝ රචනා කරපු ග්‍රන්ථවලටම ඇතුළත් කළා. මෙලෙස කටයුතු කිරීම මගින් නව නිකාය 4ක් පහළ විය. මේ විදිහට කටයුතු කරපු නිසා නිකායන් 4ක් බිහි වුණා. ධර්මෝත්තරීය, භද්‍රයානික, සම්මිතීය සහ සන්නාගරික. ධර්මෝත්තරීය, භද්‍රයානික සහ සම්මිතීය සහ සන්නාගරික කියන නිකායන් 4. මේ නිකායන් 4 ඇතිවෙන්න හේතු උනේ වාත්සීපුත්‍ර හාමුදුරුවෝ උගන්වපු නව අභිධර්මයේ කොටස් වලින් තෘප්තියකටපත් නොවි සූත්‍ර ධර්ම හදාරලා ඒවා වඩාත් සංවර්ධනය කරගෙන පස්සේ කාලෙදී බොහෝ පොත් රචනා කළා, ග්‍රන්ථ රචනා කළා. ඒ විදිහට කටයුතු කරපු නිසා ඒ පදනම් කරගෙන වාත්සීපුත්‍ර හාමුදුරුවන්ගේ ගෝල පිරිස් ධර්මය හදාරලා වාත්සීපුත්‍ර හාමුදුරුවෝ උගන්වපු දේන් තෘප්තියටපත් වෙන්නේ නැතිව ඉන් එහාට සූත්‍ර ධර්මාදී ඉගෙනගෙන ඒවා සම්බන්ධ කරගෙන බොහෝ ග්‍රන්ථ රචනා කළා. ඒ පදනම් කරගෙන තමයි ධර්මෝත්තරීය, භද්‍රයානික, සම්මිතීය සහ සන්නාගරික කියන නිකායන් ප්‍රභවය වෙන්නේ. මොවුන්ගෙන් සම්මිතීයන් හැර අනෙක් නිකාය 3 ගැන තොරතුරු ඉතා අල්ප වේ. සම්මිතීය නිකාය ගැන තොරතුරු තියෙනවා. ඒ හැරෙන්න අනිත් නිකායන් 3. සම්මිතීය කියන නිකාය ගැන තොරතුරු තියෙනවා. අනිත් නිකායන් 3 ගැන තොරතුරු අල්පයි. ඒ තරම් තොරතුරු දැනගන්නට නැහැ. ධම්මෝත්තරීය, භද්‍රයානික සහ සම්මිතීය සහ සන්නාගරික කියන නිකායන්ගෙන් සම්මිතීය නිකායේ පිළිබඳ තොරතුරු තියෙනවා.
චීන බසින් ඇති සම්මිතීය ශාස්ත්‍ර නැමැති ග්‍රන්ථයෙන් ප්‍රකට වන්නේ සම්මිතීයන් විසින් පුද්ගල සංකල්පය පිළිබඳ කරන ලද විග්‍රහයකි. චීන බසින් ඇති සම්මිතීය ශාස්ත්‍ර චීන බසින් භාෂාවෙන් තියෙනවා සම්මිතීය ශාස්ත්‍ර කියලා ග්‍රන්ථයක්. මේකේ තියෙන්නේ සම්මිතීයන් විසින් පුද්ගල සංකල්පය පිළිබඳ කරන ලද විග්‍රහයක්. සම්මිතීයන් විසින් පුද්ගල සංකල්පයක් පිළිබඳව තොරතුරු දක්වලා තියෙනවා. ඒ සම්මිතියන් විසින් දක්වපු පුද්ගල සංකල්පය පිළිබඳ තොරතුරු තමයි චීන භාෂාවෙන් තියෙන සම්මිතීය ශාස්ත්‍ර කියන පොතේ තොරතුරු අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ අනුව සම්මිතියන් හා සමකාලීනව බෙදී ගිය අනෙක් නිකායවල අයද මේ සංකල්පය පිළිබඳව ඔවුන්ගේම විස්තර විග්‍රහ ඉදිරිපත් කරන ලදැයි අනුමාන කළ හැකිය. මේ අනුව සම්මිතියන් හා සමකාලීනව බෙදී ගිය අනෙක් නිකායවල අයද මේ සංකල්පය පිළිබඳව ඔවුන්ගේම විස්තර විග්‍රහ ඉදිරිපත් කරන ලදැයි අනුමාන කළ හැකිය. මේ විදිහට කල්පනා කළාම සම්මිතියන් සහ සමකාලීනව බෙදී ගිය අනෙක් නිකායවල අයත් මේ සංකල්පය පිළිබඳව ඔවුන්ගේම විස්තර විග්‍රහ ඉදිරිපත් කරන්න ඇති කියලා හිතන්න පුළුවන්. සම්මිතියන් පුද්ගල සංකල්පය පිළිබඳව කරපු විග්‍රහයක් චීන බසින් ලියලා තියෙන සම්මිතීය ශාස්ත්‍ර කියන පොතේ තියෙනවා. එහෙනම් ඒ වගේ අනිත් නිකායවල අයත් තම තමන්ගේ මත ඉදිරිපත් කරමින් විවිධ ධර්ම සාහිත්‍ය ග්‍රන්ථ රචනා කරන්නට ඇති. ලෝකෝත්තර වාදය මේ කාල සීමාව ඇතුළතම ඒක ව්‍යවහාරික නිකායේ අලුත් නිකායක් ලෙස ලෝකෝත්තරවාදීහු බිඳී ගියහ. මේ කාලයේදීම ඒක ව්‍යවහාරික නිකායේ අලුත් නිකායක් ලෙස ලෝකෝත්තරවාදීහු බිඳී ගියහ. ඒක ව්‍යවහාරික නිකායෙන් කොටසක් බෙදිලා ගියා ලෝකෝත්තර වාදීන් කියලා. එහෙනම් ඒක ව්‍යවහාරිකයින් බෙදිලා ගියේ ඒ කොටස තමයි ලෝකෝත්තරවාදීන් විදිහට. ලෝකෝත්තරවාදීන් බෙදිලා ආවේ ඒක ව්‍යවහාරික කියන නිකායේ. ලෝකෝත්තරවාදී නිකායේ අදහස් ඇතුළත් මහා වස්තුව හා ප්‍රාතිමෝක්ෂ සූත්‍රයේ සංස්කෘත භාෂාවෙන්ම සොයාගෙන තිබීම ඉතා වැදගත්ය. එහෙනම් ලෝකෝත්තරවාදී නිකායේ අදහස් ඇතුළත් වෙන්නේ මහා වස්තුව සහ ප්‍රාතිමෝක්ෂ සූත්‍රය කියන සංස්කෘත භාෂාවෙන් හොයාගෙන තියෙන ග්‍රන්ථවල. මහා වස්තුව රචනා වෙලා තියෙන සංස්කෘත භාෂාවෙන්. ලෝකෝත්තරවාදීන්ගේ අදහස් තමයි මේ මහා වස්තුවේ දැක්වෙන්නේ. ඒ වගේම ප්‍රාතිමෝක්ෂ සූත්‍රය කියන ග්‍රන්ථයත් රචනා වෙලා තියෙන සංස්කෘතයෙන්. එහෙනම් ලෝකෝත්තරවාදය ගැන කතා කරද්දී ඒක ව්‍යවහාරික නිකායෙන් තමයි ලෝකෝත්තරවාදය බිහි වෙන්නේ. ලෝකෝත්තරවාදී නිකායේ අදහස් පිළිබඳව සඳහන් වෙන අවස්ථා දෙකක් ගැන සංස්කෘත භාෂාවෙන්ව අපිට දකින්නට ලැබෙනවා. ඒ දෙක තමයි මහා වස්තුව හා ප්‍රාතිමෝක්ෂ සූත්‍රය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය ලෝකෝත්තර වූවක් බව ඉගැන්වූ හේයින් මේ නිකායට ලෝකෝත්තරවාදයේ යන නම ලැබින. බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය ලෝකෝත්තර, ලෝකයට අයත් නැති ලෝකයෙන් එතර වෙච්ච කෙනෙක්ගේ ස්වභාවයක් ප්‍රදර්ශනය කරනවා ලෝකෝත්තරවාදයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඒ නිසා තමයි මේ වාදයට මේ ගැන්වීමට ලෝකෝත්තරවාදය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට කලින් සිටම ලෝකෝත්තර අතිමානුෂික තත්වයකලා පිළිගන්නා ඔවුහු මහායානිකයන්ගේ බුද්ධ සංකල්පයට මඟ පෑදූ අය වෙති. ලෝකෝත්තරවාදීන් තමයි එහෙනම් බුද්ධ සංකල්පයට මඟ පාදපු අය. බෝධිසත්ව චරිතයත් එයාලම ඒ විදිහට සංවර්ධනය කරලා තිනවා. බුද්ධත්වයට කලින් සිටම ලෝකෝත්තර අතිමානුෂික තත්වයකලා පිළිගන්නා ඔවුහු. බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධත්වයට පත්වෙන්න කලින් ඉඳලම බෝධිසත්ව වරයෙක් හැටියට බෝධි චිත්තය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳවත් මේ පිරිස විවිධ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් පස්සේ කාලයේදී මහායානික බුද්ධ කියලා සංකල්පයක් ගොඩනගෙනවා. මහායානික බුද්ධ කියන සංකල්පයට නැගී ඒම සඳහා අවශ්‍ය සාධක සියල්ලක්ම එකතු කරලා දුන්නු පිරිස තමයි ලෝකෝත්තරවාදීන්. එයාලගේ ධර්ම සාහිත්‍යයෙන් සඳහන් වෙනවා මහා වස්තුව සහ ප්‍රාතිමෝක්ෂ සූත්‍රය කියලා. ඒ දෙකේ ලෝකෝත්තරවාදීන්ගේ අදහස් දැක්වෙනවා. ලෝකෝත්තරවාදීන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය ලෝකෝත්තර වූවක් බව
ලෝකයට අයත් නැති අමුතු කෙනෙක් විදිහට නිර්මාණය කිරීම තමයි ලෝකෝත්තරවාදී ඉගැන්වීමේ තියෙන්නේ. ලෝකෝත්තරවාදය කියලා හඳුන්වන්නේත් අන්න ඒ නිසා. බුද්ධ සංකල්පයේ පස්සේ කාලේ ඇතිවෙච්ච බුදුරජාණන් වහන්සේ අතිමානුෂීය ගුණධර්ම වලින් යුක්ත කෙනෙක් විදිහට ප්‍රදර්ශනය කරපු එක තමයි බුද්ධ සංකල්පය තුලින් මහායානිකයන් ප්‍රදර්ශනය කරන්නේ. මහා වස්තුව සවිස්තර බුද්ධ චරිත කතාව පවසන්නකි. මහා වස්තුව කියන්නේ සවිස්තරාත්මකව බුදුරජාණන් වහන්සේගේ විස්තරය බුදුරජාණන් වහන්සේ පිළිබඳව දක්වන සාහිත්‍ය කෘතියක්. ලෝකෝත්තරවාදීන්ගේ සාහිත්‍ය කෘතියක්. එහෙත් එය බුදුරදුන්ගේ කපිලවස්තු ගමන හා රාහුල කුමරුන්ගේ පැවිද්දෙන් අවසන් වෙයි. මහා වස්තුව ලෝකෝත්තරවාදීන්ට අයිති ග්‍රන්ථයක් වුණත් සාහිත්‍ය ග්‍රන්ථයක් වුණත් ඒකේ බුද්ධ චරිතය සම්පූර්ණ දැක්වෙන්නේ නැහැ. බුදුරදුන්ගේ කපිලවස්තු ගමන කිඹුල්වත් නුවරට වැඩම කිරීම සහ රාහුල කුමරුන්ගේ පැවිද්ද ලබා ගැනීම දක්වා පමණයි බුද්ධ චරිතයේ තොරතුරු සඳහන් වෙන්නේ. ඉන් එහාට මහා වස්තුවේ තොරතුරු නැහැ. මහා වස්තුව අනුව බුදු සිරුර ලෝකෝත්තරය. මහා වස්තුවට අනුව බුදුහාමුදුරුවන්ගේ සිරුර ශ්‍රී දේහය ලෝකෝත්තරයි. උන්වහන්සේ මනුස්්‍ය ලෝකයේදී කළේ සියලු ක්‍රියා හුදෙක් ලෝක අනුවර්තනය සඳහා සිදු කළා පමණි. ලෝකානු වර්තනය සඳහා තමයි ලෝකයට අනුව කටයුතු කළ යුතු නිසා තමයි බුදුහාමුදුරුවෝ ඒ විදිහට කටයුතු කරන්නේ කියන ඉගැන්වීමක් මේ ලෝකෝත්තරවාදීන් ඉදිරිපත් කරනවා. මිනිසුන් ආහාර අනුභව කරති, වතුර බොති, වැසිකිලි යති, නිදා ගනිති. බුදුරදුහුද එසේ කරති. එසේ කරන්නේ උන්වහන්සේ බුදු සිරුරට ඒවා අවශ්‍ය නිසා නොවේ. සෙසු ලෝකයා ඉරියව් පවත්නාසේ උන්වහන්සේද ඉරියව් නොපැවැත්වුවහොත් එය අයෝග්‍ය වන හේයිනි. මිනිසුන් ආහාර අනුභව කරති, වතුර බොති, වැසිකිලි යති, නිදා ගනිති. බුදුරදුහුද එසේ කරති. එසේ කරන්නේ උන්වහන්සේගේ බුදු සිරුරට ඒවා අවශ්‍ය නිසා නොවේ. සෙසු ලෝකයා ඉරියව් පවත්වන්නාසේ ඉරියව් පවත්වනවා වගේ බුදුරජාණන් වහන්සේත් ඉරියව් පැවැත්විය යුතු නිසා කියලායි දක්වන්නේ. බුදුරජාණන් වහන්සේට කිසිවිටක වෙහෙස නොදැනේ. උන්වහන්සේ පාද දෝවනය කරන මුත් පාවල දූවිලි තැවරීමක් නැත. මේ ලෝකෝත්තරවාදී ඉගැන්වීම් ගැන කියන්නේ ලෝකයට අයිති නැති ලෝකයෙන් එතර වෙච්ච ශාස්තෘවරයෙක් විදිහට අතිමානුෂීය ලක්ෂණත් එක්ක කතා කරන ලෝකෝත්තරවාදීන් ගැන අපි මේ කතා කරන්නේ. උන්වහන්සේ පාද දෝවනය කරනමුත් පාවල දූවිල්ලක් තැවරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා ලෝකෝත්තරවාදීන්. ලෝකෝත්තරවාදීහු සත්‍ය වශයෙන් පවත්නේ ලෝකෝත්තර දේ පමණක් බවත්. සත්‍ය විදිහට පවතින්නේ ලෝකෝත්තර දේවල් විතරයි. ලෞකික දේවල් කිසිම දෙයක් සත්‍ය වශයෙන් පවතින්නේ නැහැ කියලායි ලෝකෝත්තරවාදීන් උගන්වන්නේ. අනෙකුත් ලෞකික සියලු දේ මායාවක් ප්‍රතිඵලයක් ලෙස උගන්වන හුදු සංකල්ප මාත්‍ර බවත් හුදු සංකල්ප මාත්‍ර බවත් ප්‍රකාශ කළහ. අනෙකුත් ලෞකික සියලු දේ මායාවක ප්‍රතිඵලයක් විදිහට අනෙකුත් ලෝකයට අයිති ලෞකික වූ හැම දෙයක්ම මායාවක ප්‍රතිඵලයක් විදිහට තමයි ලෝකෝත්තරවාදීන් දක්වන්නේ. ලෝකෝත්තරවාදී නිකාය බිඳී ගොස් වැඩි කාලයක් ගත නොවී මහා සංඝික නිකායේම ශාඛාවක් වූ ගෝකුලික නිකායෙන් තවත් ශාඛා දෙකක් බිඳී ගියේ. මහා ලෝකෝත්තරවාදී නිකාය බිඳී ගොස් වැඩි කාලයක් ගත නොවී ලෝකෝත්තරවාදී නිකාය බිඳිලා යනවා. ඒ බිඳිලා ගිහිල්ලා මහා සංඝික නිකායේම ශාඛාවක් වූ ගෝකුලික නිකායෙන් තවත් ශාඛා දෙකක් බිඳිලා යනවා. ලෝකෝත්තරවාදී විදිහට බෙදලා යනවා මහායානික මහා සංඝික නිකායෙන්. ඊට පස්සේ නිකායන් දෙකකට බෙදෙනවා. බහුශ්‍රුතික බහුශ්‍රුතික පඤ්ඤාත්තිවාද ප්‍රඥාප්තිවාද යනු දෙකයි. ඒ කියන දෙක ලෝකෝත්තරවාදයේ බෙදලා ගිහිල්ලා ඊට පස්සේ කාලේ මහා සංඝික නිකායේ ශාඛාවක් වෙච්ච ගෝකුලික නිකායෙන් තවත් ශාඛා දෙකක් බෙදලා යනවා. පසු කාලීනව උද්ගත වූ අභිධර්ම ගැටලු හේතු කොටගෙන මේ නිකාය දෙක පැන නගින්නට ඇත. පස්සේ කාලේ ඇතිවෙච්ච අභිධර්ම ගැටලු හේතු කරගෙන තමයි
මේ නිකායන් දෙක බහුසුතික සහ පඤ්ඤත්තිවාද කියන නිකාය දෙක ඇති වෙන්නේ. පසු කාලීනව උද්ගත වෙච්ච අභිධර්ම ගැටලු පදනම් කරගෙන බිහි වූ නිකායන් දෙක වන්නේ බහුසුතික නිකාය සහ පඤ්ඤත්තිවාද නිකාය දෙක. මේ දෙක අයිති වෙන්නේ මහා සාංඝික නිකායේම සාකාවක් වෙච්ච ගෝකුලික නිකායෙන්. ගෝකුලික නිකායෙන් කොටස් දෙකක් බෙදෙනවා බහුසුතික සහ පඤ්ඤත්තිවාද කියලා. පසු කාලීන උද්ගත වූ අභිධර්ම ගැටලු හේතු කොටගෙන තමයි මේ බහුසුතික සහ පඤ්ඤත්තිවාද කියන නිකාය දෙක බෙදිලා යන්නේ. මහා කාත්යායන තෙරණුවන් විසින් ප්‍රඥප්තිවාද නිකාය ආරම්භ කරන ලද බව පැවසේ. ප්‍රඥප්තිවාද නිකාය ආරම්භ කරන්නේ මහා කාත්යායන කියන හාමුදුරුවෝ. මහා කාත්යායන හිමියන් විසින් ආරම්භ කරන ලද නිකාය වන්නේ ප්‍රඥප්තිවාදී නිකාය. ප්‍රඥප්තිවාදී නිකාය ආරම්භ කරන ලද තෙරුන් වහන්සේ වන්නේ පිළිගැනීම වන්නේ මහා කාත්යායන තෙරුන් වහන්සේ. ඒ වගේම ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපෙන්. බහුසුතික සහ පඤ්ඤත්තිවාද නිකායන් බිහි වූයේ මහා සාංඝිකයන්ට අයත් කුමන නිකායෙන්ද? මහා සාංඝිකයන්ගේ නිකායකට අයත් ගෝකුලික නිකායෙන් බෙදී ගිය සාකා දෙක මොනවද? ඒ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. පසු කාලීන උද්ගත වූ අභිධර්ම ගැටලු හේතු කොටගෙන මේ නිකායන් දෙක බහුසුතික සහ පඤ්ඤත්තිවාදයේ ඇති වෙනවා. යාඥවල්ක්‍ය නැමැති භික්ෂුවරයා විසින් බහුශ්‍රොතික නිකාය ආරම්භ කරන ලද බව සඳහන් වෙයි. යාඥවල්ක්‍ය නැමැති භික්ෂුවරයා, යාඥවල්ක කියන භික්ෂුවරයා, මේවා අනිවාර්යෙන් ඔබට මතක තියෙන්නට වෙනවා. කොහෙන් මේවා පිළිබඳව ප්‍රශ්නයක් අහයිද කියලා අපිට කියන්න බෑ. මොකද විෂය නිර්දේශයට ඇතුළත් වෙලා තියෙන නිසා, විෂය මාලාවට ඇතුළත් වෙලා තියෙන නිසා. යාඥවල්ක්‍ය කියන භික්ෂුන් වහන්සේ තමයි අපෙන් අහන්න පුළුවන්. ගෝකුලිකයන් මහායානික නිකායේ නිකායක් වන ගෝකුලික නිකායේ තවත් කොටස් දෙකකට බෙදුණු අතර බහුසුතික පඤ්ඤත්තිවාද යනුවෙන් බෙදී ගියේ. බහුසුතික නිකාය ආරම්භ කරන ලද්දේ කවුරුන් විසින්ද? ඒ වගේම පඤ්ඤප්තිවාදය ආරම්භ කරන ලද්දේ කවුරුන් විසින්ද? යාඥවල්ක්‍ය නැමැති භික්ෂුවරයා විසින් බහුසුතික නිකාය ආරම්භ කරන ලද අතර මහා කාත්යායන තෙරුන් විසින් ප්‍රඥප්තිවාදය ආරම්භ කරන ලදී යනුවෙන් අපිට පිළිතුරු දෙන්නට වෙනවා. ක්‍රිස්තු වර්ෂ ප්‍රථම සතවර්ෂයේ වාසය කළ නාට්‍ය හා කාව්‍ය රචනා කළ අශ්වඝෝෂ හිමිපාණන් මේ නිකායේ අයෙකු වශයෙන් අප නොපිළිගන්නේ නම් මේ නිකායන්ගේ යැයි කිව හැකි ග්‍රන්ථ ඇත්තේ එකක් පමණි. අපි අශ්වඝෝෂ කියන හාමුදුරුවෝ ක්‍රිස්තු වර්ෂ ප්‍රථම සතවර්ෂයේ වාසය කරපු නාට්‍ය සහ කාව්‍ය රචනා කරපු ඉතාමත් දක්ෂ භික්ෂුන් වහන්සේ නමක් විදිහට තමයි බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන උන්වහන්සේ. මේ කියන නිකායට, ගෝකුලික කියන නිකායට අයිති කෙනෙක් නෙවෙයි නම් ක්‍රිස්තු වර්ෂ ප්‍රථම සතවර්ෂයේ වාසය කළ නාට්‍ය හා කාව්‍ය රචනා කළ අශ්වඝෝෂ හිමිපාණන් මේ නිකායේ අයෙකු වශයෙන් අප නොපිළිගන්නේ නම් මේ නිකායට අයිතිව තියෙන ග්‍රන්ථ දෙකක් විතරයි කියලා සඳහන් කරනවා. එනම් තුන්වන සියවසේ හරි වර්මන් විසින් ලියන ලද සත්‍ය සිද්ධි ශාස්ත්‍රයේ නැමැති අභිධර්ම ග්‍රන්ථයයි. ඒ තමයි හරි වර්මන් විසින් ලියන ලද සත්‍ය සිද්ධි ශාස්ත්‍රය කියන ග්‍රන්ථයේ විදිහට මේකේ සඳහන් වෙනවා. දැනට එය ඇත්තේ චීන භාෂාවෙන් පමණි. හරි වර්මන් විසින් ලියන ලද සත්‍ය සිද්ධි ශාස්ත්‍රය කියන අභිධර්ම ග්‍රන්ථයේ තියෙන්නේ දැනට චීන භාෂාවෙන් විතරයි. ප්‍රඥප්තිවාදීන්ගේ ග්‍රන්ථ කිසිවක් දැනට හමු වී නැත. ප්‍රඥප්තිවාදීන්ගේ ග්‍රන්ථ කිසිම එකක් දැනට හම්බ වෙලා නැහැ. ඔවුන් ගැන වෙනත් අය ලියූ වාර්තා අනුව ප්‍රඥප්තිවාදීන්ට විශේෂ අභිධර්ම ශාස්ත්‍රයක් තිබී ඇත. ඔවුන් ගැන වෙනත් අය ලියූ වාර්තා අනුව ප්‍රඥප්තිවාදීන්ගේ ග්‍රන්ථ කිසිවක් දැනට හමු වී නැත. ඔවුන් ගැන වෙනත් අය ලියූ වාර්තා අනුව ප්‍රඥප්තිවාදීන් ගැන එක එක අය ලියලා තියෙනවා. ඒ අනුව ප්‍රඥප්තිවාදීන්ට විශේෂ අභිධර්ම ශාස්ත්‍රයක් තිබිලා තියෙනවා. ඔවුන් බුදුරදුන් වදාළ සූත්‍ර ධර්ම පරමාර්ථ හා සංවෘති වශයෙන් බෙදා වෙන්කොටගෙන අවබෝධ කරගත්හ. විශේෂයෙන්ම ප්‍රඥප්තිවාදීන් විශේෂ අභිධර්ම ශාස්ත්‍රයක් තිබුණු පිරිසක් විදිහට විවිධ නිකාය ග්‍රන්ථවල විවිධ තැන්වල තොරතුරු සඳහන් කරලා තියෙනවා. ඒ අය සූත්‍ර ධර්ම පරමාර්ථ හා සංවෘති වශයෙන් බෙදලා
වෙන් කරලා අවබෝධ කරගෙන තිබුණු පිරිසක් විදිහට තමයි දැක්වෙන්නේ. එය බුද්ධ දේශනාවේ ප්‍රඥප්ති අංශය පරමාර්ථ අංශයෙන් වෙන් කිරීම පිළිබඳ විවාදාපන්න වූහ. බුද්ධ දේශනාවේ ප්‍රඥප්ති අංශය පරමාර්ථ වශයෙන් වෙන් කිරීම පිළිබඳ විවාදයකට පරමාර්ථ හා සංවෘති සූත්‍ර ධර්ම පරමාර්ථ හා සංවෘති වශයෙන් බෙදා වෙන් කරලා සූත්‍ර ධර්ම සාමාන්‍ය සම්මුති දේශනා විදිහටත් අභිධර්ම පිටකයේ ඉගැන්වෙන කොටස් පරමාර්ථ දේශනා විදිහටත් තමයි සඳහන් වෙන්නේ. හැබැයි මේ කියන ප්‍රඥප්තිවාදී නිකාය විසින් සූත්‍ර ධර්මම කොටස් දෙකක් යටතේ අවබෝධ කරගෙන තියෙනවා පරමාර්ථ සහ සංවෘති විදිහට. ඉතින් මේක ඒ බුද්ධ දේශනාවේ ප්‍රඥප්ති අංශය පරමාර්ථ අංශයෙන් වෙන් කිරීම පිළිබඳ විවාදාපන්න අවස්ථාවක් බවට පත් වුණා. සූත්‍ර දේශනාවන් වලම සංවෘති එහෙම නැත්නම් සම්මුති සහ පරමාර්ථ කියන ලක්ෂණ දෙකම තියෙනවා කියන වෙන් කිරීමත් එක්ක විවාදාපන්න තත්වයක් ඇති වෙලා තියෙනවා. ද්වාදසායතන පරමාර්ථ නොව ප්‍රඥප්තියයි. ද්වාදසායතන ගත්තම් පරමාර්ථ නෙවෙයි ප්‍රඥප්ති පනවපු දේවල්. ද්වාදස ආයතන පරමාර්ථ නොව ප්‍රඥප්ති පැනවීම. ද්වාදසායතන කියලා කියන්නේ 12 ආකාර වූ ආයතන. චක්කුසෝත ගාන ජීවහා කාය මන බාහිර අභ්‍යන්තර ආයතන ඒ වගේම බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් බාහිර ආයතන. මේ කියන ඒවා පරමාර්ථ නෙවෙයි, මේවා ප්‍රඥප්ති විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒත් ස්කන්ධ පංචකයේ සත්‍යය. ස්කන්ධ පංචකයේ ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය ගත්තොත් ඒවා ස්කන්ධ සත්‍ය විදිහට ගන්න පුළුවන්. අශෝක රජුගෙන් පසු ස්ථවිරවාදයෙන් වැදගත් නිකාය 3ක් බිඳී ගියේ. වැදගත් නිකායන් 3ක් බෙදලා යනවා. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ අවසාන භාගය වන විට මහීසාසක නිකාය අභිධර්ම කරුණු පිළිබඳ මතභේදයක් මත වෙන්ව ගියේ. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ අවසාන භාගය වන විට මහීසාසක නිකාය අභිධර්ම කරුණු පිළිබඳ මතභේදයක් මත වෙන්ව ගියේ. මහීසාසක කියන නිකාය අභිධර්ම කරුණු පිළිබඳ මතභේදයක් පදනම් කරගෙන තමයි බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපෙන් අහන්න පුළුවන් අභිධර්මය මූලික කරගෙන පදනම් කරගෙන ඇති වූ නිකාය ભેදයන් මොනවද කියලා. අපෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපෙන් අහන්න පුළුවන් සූත්‍ර ධර්ම තුලම සංවෘති සහ සම්මුති සහ පරමාර්ථ යන දෙකම අන්තර්ගත වෙන බව විවරණය කරමින් ධර්ම සාහිත්‍ය ගොඩනගා ගනිමින් කටයුතු කරපු පිරිස කවුද කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේම අභිධර්ම කරුණු පිළිබඳ මතභේදයක් මත වෙන්ව ගිය මහීසාසක නිකාය ගැන අපෙන් අහන්න පුළුවන්. ඒ අය අසංස්කෘත වර්ග දෙකක් ඇතැයි අවධාරණය කරමින් සර්වාස්තිවාදීන්ගේ අදහස් හා එකඟ වූහ. මහීසාසක කියන නිකාය අභිධර්ම කරුණු පිළිබඳ මතභේදයක් පදනම් කරගෙන තමයි ඇති වෙන්නේ. එයාලා මහීසාසක නිකායිකයෝ අසංස්කෘත වර්ග දෙකක්, අසංස්කෘත ධර්ම දෙකක්. තේරවාදී සම්ප්‍රදාය ඉගැන්වෙන්නේ එකම අසංස්කෘත ධර්මයේ අසංකත ධර්මයේ නිවන විදිහට. ඉතින් මේ මහීසාසක නිකායේ අය අසංස්කෘත වර්ග දෙකක්, ධර්ම දෙකක් අවධාරණය කරලා සර්වාස්තිවාදීන්ගේම අදහසට එකඟ වෙලා තියෙනවා. ඔවුන්ට මහීසාසක යන නම යෙදෙන්නට ඇත්තේ ඔවුන්ගේ මව්බිම වූ මහීස දේශය පදනම් කරගෙන බව සිතිය හැකිය. මහීසාසක කියන නම ලැබෙන්නේ ඒ අයට මහීස කියන ප්‍රදේශය පදනම් කරගෙන මේ නිකාය බිහි වෙච්ච නිසා. ඒ අයගේ ඉගැන්වීම විදිහට අසංස්කෘත ධර්ම වර්ග දෙකක් උගන්වනවා. ඒ වගේම සර්වාස්තිවාදීන්ගේ අදහස් වලට එකඟත්වයක් පළ කරපු පිරිසක් තමයි මේ මහීසාසක නිකායික ඉගැන්වීම උගන්වපු අය. මේට මද කලකට පසු හිමවත ප්‍රදේශයේ වාසය කළ ස්ථවිරවාදීහු ස්වාධීන නිකායක් වශයෙන් ස්ථවිරවාදයෙන් වෙන් වූහ. මීට මද කලකට පස්සේ මහීසාසක නිකාය ආරම්භ වෙලා ඊට ටික කාලයකට පස්සේ හිමවතේ වාසය කරපු ස්ථවිරවාදීහු ස්වාධීන නිකායක් වශයෙන් ස්ථවිරවාදයෙන් වෙන් වුණා. මීට පස්සේ හිමවත ප්‍රදේශයේ වාසය කරපු ස්ථවිරවාදීහු ස්ථවිරවාදී නිකායික භික්ෂුන් වහන්සේලා ස්වාධීන නිකායක් විදිහට. ඒ කියන්නේ හිමවත ප්‍රදේශයේ හිටපු ස්ථවිරවාදී භික්ෂුන් වහන්සේලා ස්වාධීන
ස්ථවිරවාදී නිකායක් විදිහට වෙන් වෙලා තියෙනවා. ඔවුන් වෙත ධර්මයේ ගෙන ගිය කාශ්‍යප තෙරුන්ගේ නමින් ඒ අය කාශ්‍යපීය යන නාමයේ යටතේ හඳුන්වනු ලැබූහ. මේ අය ස්ථවිරවාදී භික්ෂූන්මයි. උන්වහන්සේලා හිමවත් ප්‍රදේශයේ තමයි වාසය කළේ. උන්වහන්සේලා ස්ථවිරවාදී අදහස්ම දරමින් හිමවත් ප්‍රදේශයේ හිටපු වෙනමම කණ්ඩායමක් විදිහට පෙනී හිටියා. ඒ අයට ධර්මයේ අරගෙන ගියේ කාශ්‍යපීය කියන තෙරුන් වහන්සේ. ඒ නිසා මේ පිරිස ඒ කියන්නේ ස්ථවිරවාදී අදහස් දරමින් හිමවත කියන ප්‍රදේශයේ හිටපු භික්ෂුන් වහන්සේලා ඒ ස්ථවිරවාදී අදහස්ම දරමින් කාශ්‍යපීය කියන තෙරුන් වහන්සේ ලබා දුන්නු ධර්මයේ පිළි අරගෙන කටයුතු කරපු නිසා කාශ්‍යපීය කියන නාමයෙන් හඳුන්වමින් කාශ්‍යපීය කියන නිකාය ආරම්භ වුණා. ඔවුහුද සර්වාස්තිවාදයේ බලපෑමට නතු වූ රහතන් වහන්සේ එම තත්වයෙන් පිරිහෙන්නට හැකි බව පිළිගත්හ. මේ කාශ්‍යපීය නිකායේ අයත් සර්වාස්තිවාදයේ බලපෑමට නතු වූ රහතන් වහන්සේ. සර්වාස්තිවාදීන් විසින් රහතන් වහන්සේව පීඩාවට පත් කරනවා. රහතන් වහන්සේගේ තත්ත්වේ පහත හෙලන්නට හීන තත්වයකට පත් කරන්නට උත්සාහ කළා. ඒ අයත් පිළිගන්නවා. කාශ්‍යපීය නිකායේ අයත් පිළිගන්නවා සර්වාස්තිවාදීන් මේ විදිහට කටයුතු කිරීම නිසා රහතන් වහන්සේගේ තත්ත්වයේ පහත වැටෙන්නට පුළුවන් කියන පිළිගැනීම. ඔවුහුද සර්වාස්තිවාදයේ බලපෑමට නතු වූ රහතන් වහන්සේම තත්ත්වයෙන් පිරිහෙන්නට හැකි බව පිළිගත්හ. මේ කාලයේ බිඳී ගිය තුන්වෙනි නිකාය නම් ධර්මගුප්ත හිමියන් විසින් අරබන ලද ධර්මගුප්ත නිකායයි. මේ කාලයේ බිඳී ගියපු අනිත් නිකාය ධර්මගුප්ත හාමුදුරුවෝ විසින් ආරම්භ කරපු ධර්මගුප්තික නිකාය. ධර්මගුප්තික නිකාය ආරම්භ කළේ ධර්මගුප්තික කියන හාමුදුරුවෝ. මේ අපරාන්ත ප්‍රදේශයේ ඇරබෙන්නට ඇතැයි සැලකේ. ධර්මගුප්තික නිකාය ධර්මගුප්ත හාමුදුරුවෝ ආරම්භ කරන්නේ අපරාන්ත දේශය කියලා තමයි පිළිගන්නේ. මොවුහු බුද්ධ පූජා සඳහා විශේෂ උද්‍යෝගයක් දැක්වූහ. මේ අය විශේෂයෙන්ම බුද්ධ පූජා පැවැත්වීමට විශාල උද්‍යෝගයක් උනන්දුවක් දක්වලා තියෙනවා. එසේම ස්තූප පූජාව විශේෂහිද ප්‍රේමනාපත්වයක් දැක්වූහ. අපරාන්ත දේශයේ ආරම්භ වෙච්ච ධර්මගුප්තික හාමුදුරුවෝ ආරම්භ කරපු ධර්මගුප්තික කියන නිකායේ භික්ෂුන් වහන්සේලා බුද්ධ පූජා පවත්වන්නටත් ස්තූප පූජාව හෙවත් ස්තූප වන්දනයටත් වැඩි රුචිකත්වයක් දක්වපු භික්ෂු පිරිසක්. මොවුන් ಭಾರತයේ පිටත ධර්ම ප්‍රචාරයේ විශේෂ උද්‍යෝගයක් දක්වා තිබේ. ಭಾರතයෙන් පිටතත් ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වෙන්න මේ ධර්මගුප්තික නිකායක භික්ෂුන් වහන්සේලා දැඩි උත්සාහයක යෙදিলা තිබෙනවා. එමගින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත. ධර්මගුප්තික නිකායක භික්ෂුන් වහන්සේලා ඒ සඳහා වැඩි කැමැත්තක් විදේශීය ධර්ම ප්‍රචාරක සඳහා වැඩි කැමැත්තක් දක්වලා තිනවා. ඒකේ ප්‍රතිඵලත් ලැබිලා තිනවා. එහිලා ස්තූප වන්දනයේ වැනි ජනකාන්ත අංග ඔවුන්ට බෙහෙවින් ආධාර වන්නට ඇත. ලෝකේ ගොඩක් දෙනෙක් වන්දනාමාන ආදී කටයුතු වලට කැමති. ඒ නිසා බුද්ධ පූජා පැවැත්වීම සහ ස්තූප වන්දනය වැඩි රුචිකත්වයකින් කරපු නිසා මේ ධර්මගුප්තික කියන නිකායික භික්ෂුන් වහන්සේලාගේ විදේශීය ධර්ම ප්‍රචාර සාර්ථක වෙන්නට ඇති කියලා නිගමනය කරන්න පුළුවන්. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ මැද භාගයේ මහාදේව නැමැති යතිවරයෙක් මහා සාංඝික නිකායේ අලුත් ભેදයක් ඇති කළේය. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ මැද භාගයේදී මහාදේව කියන යතිවරයෙක් භික්ෂුන් වහන්සේ නමක් මහා සාංඝික නිකායේ අලුත් ભેදයක් ඇති කළා. ආන්ධ්‍ර දේශයේ චෛත්‍යක නිකාය බිහි වූයේ ඒ තෙරුන්ගේ මතය අනුවයි. මේ අපි කතා කරපු මුලින් පංචවස්තු ඉදිරිපත් කරපු මහාදේව තෙරුන් වහන්සේ නෙවෙයි. මේ වෙනත් මහාදේව තෙරුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මහා සාංඝික නිකායේ අලුත් ભેදයක් ඇති කළා. ඒ තමයි ආන්ධ්‍ර දේශයේ චෛත්‍යක නිකාය බිහි වූයේ ඒ තෙරුන්ගේ මතය අනුවයි. මේ තෙරුන් වහන්සේගේ මතය අනුව තමයි චෛත්‍යක කියන නිකාය බිහි වෙන්නේ. ආන්ධ්‍ර දේශයේ තමයි චෛත්‍යක නිකාය ආරම්භ වෙන්නේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ මැද භාගයේ මහාදේව කියන තෙරුන් වහන්සේ තමයි මේ ભેදය ඇති කරන්නේ. එහෙනම් චෛත්‍යක කියන නිකාය මහා සාංඝික නිකායෙන් බෙදලා ගියපු නිකායක්. මේ නිකාය ආරම්භ වෙන්න හේතුව බවට පත් වුණේ මහාදේව තෙරුන් වහන්සේ ඇති කරපු මතවාදී අදහස. ආන්ධ්‍ර දේශයේ තමයි චෛත්‍යක නිකාය බිහි වෙන්නේ. පැවිදි බිමට ඇතුළු වීම පිළිබඳ විනය ගැටලුවක් නිසා මේ බෙදීම සිදු වූ බව සැලකේ. පැවිදි බිමට ඇතුළත් කිරීම සම්බන්ධව ඇතිවෙච්ච ගැටලුවක් පදනම් කරගෙන තමයි මේ චෛත්‍යක කියන නිකායික බෙදීම ඇති වෙන්නේ, ගැටලුව ඇති වුණේ. මේ නිකාය ඊට පස්සේ පූර්ව සෛල සහ අපර සෛල යනුවෙන් නව නිකාය දෙකකට බෙදී ගියේ. මේ චෛත්‍යක කියන නිකාය තවත් කොටස් දෙකකට බෙදෙනවා, පූර්ව සෛල සහ අපර සෛල කියලා.
පැවිදි කිරීම සම්බන්ධ කරගෙන විනය ගැටලුවක් පදනම් කරගෙන ඇති වෙච්ච නිකාය තමයි චෛත්‍යක නිකාය. ආන්ධ්‍ර දේශයේ තමයි ආරම්භ වෙන්නේ. මහදේවතරුන් වහන්සේගේ මතවාදී ගැටුමක් තමයි මේකට හේතු වෙන්නේ. මේ නිකාය පස්සේ කාලේ චෛත්‍යක නිකාය පූර්ව සෛල සහ අපර සෛල කියලා කොටස් දෙකකට බෙදෙනවා. මූලික චෛත්‍යක නිකාය මෙලෙස දෙකකට බෙදුණු පසු විනාශ වූයේද නැතහොත් ශාඛා දෙකකට අතිරේකව එය පැවතිනි දැයි නිශ්චිතව කිව නොහැකිය. මේ පූර්ව සෛල සහ අපර සෛල කියලා කොටස් දෙකකට බෙදලා ඒක පැවතුනාද ඒක විනාශ වුණාද කියන එක පිළිබඳව ඊට පස්සේ තොරතුරු නැහැ. එයත් පැවතියේ නම් මේ වන විට බෞද්ධ නිකායවල සංඛ්‍යාව 19ක් වෙයි. මේ නිකාය දෙකක් තිබුණා නම් පූර්ව සෛල සහ අපර සෛල කියන දෙකක් තිබුණා නම් ඒ දෙකත් එක්ක බෞද්ධ නිකායන් 19ක් වෙනවා. මීට පසුද නිකාය බෙදී යාම නොනැවතිනි. මීට පස්සෙත් නිකායන් බෙදිලා යන එක නැවතුනේ නැහැ. ක්‍රිස්තු වර්ෂ 300 දී ක්‍රිස්තු වර්ෂයෙන් 300 දී පමණ චෛත්‍යකයන් වෙතින් රාජගිරික සහ සිද්ධාත්තික යන නිකාය දෙක බෙදී ගොස් ඇත. රාජගිරික සහ සිද්ධාත්තික කියන නිකාය දෙකත් බෙදිලා යන්නේ චෛත්‍යක කියන නිකායෙන් යන නිකාය දෙක බෙදී ගොස් ඇත. ඉන්දියාවේ වයඹ ප්‍රදේශයේ විසූ සර්වාස්තිවාදීන් වෙතින් සංක්‍රාන්තික නිකාය ඇති වූ බව වාර්තාවල සඳහන් වෙයි. ඉන්දියාවේ වයඹ ප්‍රදේශයේ හිටියා සර්වාස්තිවාදී වික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාගෙන් තමයි සංක්‍රාන්තික කියන නිකාය බිහි වෙලා තියෙන්නේ. සංක්‍රාන්තික යන නමින් නිකායක් වූයේද යනු සැක සහිතය. සංක්‍රාන්තික කියන නිකාය පිළිබඳව තොරතුරු නැහැ. ඒ නිසා ඒක සැක සහිතයි. ඒ සෞත්‍රාන්ත්‍රික යන්නට භාවිත කළ අපර නාමයක් විය හැකිය. සෞත්‍රාන්තික කියන නිකායටම පාවිච්චි කරපු නමක් අපර නාමයක් වෙනත් නාමයක් විදිහට සලකනවා. සෞත්‍රාන්තික නිකාය මේ යුගයේම බිඳිනි. සෞත්‍රාන්තික කියන නිකායත් මේ කාලයේම තමයි ඇති වෙලා තියෙන්නේ. ඊට පසු මූල සර්වාස්තිවාද නිකාය ඇතිවිය. ඊට පස්සේ තමයි මූල සර්වාස්තිවාදී නිකාය ඇති වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 4-5 සතකවල තමයි මූල සර්වාස්තිවාදී නිකාය ආරම්භ වෙන්නේ. බෞද්ධ නිකායන්ගේ බෙදී යාම මෙලෙස ගොනු කළ හැකියි. මේ විදිහට ගොනු කරන්න පුළුවන්. මේවා එකවරක් ඇහුවට ඔබට අවබෝධ වෙන්නේ නැති වෙයි. නැවත අහන්න. එතකොට මේ පිළිබඳව හොඳට ඔබට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මේ මහායාන බුදු සමයේ ප්‍රභවයට හේතු පෙරාතුව සිදු වූ සේ සැලකෙයි. මහායාන බෙදී යාමට කලින් ප්‍රභවයට කලින් සිද්ධ වෙච්ච දේවල් විදිහට මේ නිකාය ભેදයන් විදිහට තමයි අපි මේ සාකච්ඡා කළේ. ඊට පස්සේ තමයි මහායානික ගැන්වීම සහ මුලින්ම නිර්මාණය වෙන්නේ. විවිධ වාර්තා ඇසුරින් ගොඩනගන ලද නිසා සමහර විට මීට වෙනස් වූ වර්ගීකරණද ඔබට දක්නට පුළුවන්. එක එක වාර්තාවල තොරතුරු විවිධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ තොරතුරු වලට අමතරව තවත් විස්තර වෙනත් තොරතුරුත් ඔබට හම්බ වෙන්න පුළුවන්. එහෙත් ඒ හැම එකක්ම විවිධ වාර්තා පදනම් කරගන්නා නිසා අසත්‍යසේ සිතා දෘෂ්ටියක් වශයෙන් තේරුම් ගැනීම මැනවි. මේවා ඔක්කොම සත්‍යයි හෝ අසත්‍යයි කියලා අපිට නිගමනයකට එන්න බෑ. අපි තොරතුරු වශයෙන් දෘෂ්ටි වශයෙන් මේවා දැකලා මේ පිළිබඳව යම්කිසි දෘෂ්ටියක් යම්කිසි අදහසක් ඇති කර ගැනීම තමයි අපි සිද්ධ කරන්නට ඕනේ. එහෙමනම් අමාරු තැන් අපහසු තැන් පැටලිලි සහිත තැන් තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. බෞද්ධ ධර්මාචාර්ය විභාගයට නියමිත බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවැනි කොටස සාකච්ඡා කළේ. පාඩම ඉතාමත් දීර්ඝ වුණා. කෙසේ නමුත් මේ පාඩම් හොඳින් නරඹන්න, ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් නැවත නරඹනකොට මේ පිළිබඳව තියෙන ගැටලු ඔබට निराකරණය කරගන්න පුළුවන්. එකකට එකක් සම්බන්ධ වෙමින් නිකාය ભેදය, නිකායන්ගේ ප්‍රභවයන් සිද්ධ වෙච්ච ආකාරය ඔබට වෙනම එක විදිහේ විවිධ ප්‍රශ්න පදනම් කරගෙන අහන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මූලාශ්‍රයේ විදිහට පොතත් පාවිච්චි කරන්න, මේ වීඩියෝ පාඩම් නරඹන්න, ඒ වගේම ප්‍රශ්න පත්‍ර ඔබ අධ්‍යයනය කරන්න, ඒ වගේම ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ගොඩනගන්න, පිළිතුරු හොයන්න. එහෙම කරනකොට ඔබට කම්මැලිකමක් නැතිව ඉතාමත් හොඳින් විචාරශීලීව ධර්මාචාර්ය විභාගයට අවශ්‍ය කරන දැනුම තර්ක කරමින් ඉගෙන ගන්නකොට ඇති කරගන්න පුළුවන්. එසේනම් දෙවැනි පරිච්ඡේදයේ කොටස් වලින් හමු වීමේ බලාපොරොත්තුවෙන් මේ කොටසින් සමුගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබට තෙරුවන් සරණයි.